හේබ්‍රු පොත 10 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පාඩේ කියනවා. එබැවින් මහත් විපාකයක් ඇත්තව නුඹලාගේ නිසකම කරුණාවෙන්. ආමේන්. සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරිය ස්වාමීන් වහන්සේගේ වචනය මොකක්ද මේ සායද ඔබට කියන්නේ? උන්වහන්සේ කියන්නේ එබැවින් මහත් විපාකයක් ඇත්තව නුඹලාගේ නිසකකම අත් නාරේ. නිසක කියලා කියන සැක නැතිකම. මොකක්ද මේ උන්වහන්සේ මේ සායද කියන්නේ? ඇදහිල්ල අත් හරින්න එපා. සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරිය ඔබ ඇදහිල්ල අත්හැරිය දවසේ ඔබගේ ඔක්කොම නවති. ඔබගේ ගමන නවතින සෙනෙහවන්ත සහෝදරිය. ඔබ ජේසුස් වහන්සේ දෙසම බලාගෙන ගමන් කරන්න තමයි ඔබ ගෙනාගෙන තිබෙන මේ ලෝකෙ. ඔබ මේ උදෑසන මේ ස්ථානෙ ඔබ නෑ නිකන්. ඔබ ඉන්නේ දෙවියන් වහන්සේගේ බලවත් සරස්මක් තිබෙනවා. ඒ සරස්ම නිසා තමයි ඔබ සිටින්නේ සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරිය. ඔබට තේරෙන්නේ නැහැ. ඇයි? අපි තාම අපි ඉන්නේ මේ ශරීරයක් තුළ නිසා මේ පංච ඉන්ද්‍රියයන් හැම වෙලේම අපි උත්සාහ කරනවා දෙවියන් වහන්සේගේ ඈතට ගෙනියන්න. නමුත් ඔබ ජේසුස් වහන්සේව අදාහගත්ත දවසේ ඔබ ආත්මයෙන් ඔබ උපදිනවා. ඒක කියනවා නැවත ඉපදීම. දැන් අපි දකින්න එක කාලයක් එක Facebook වල එක YouTube වල born again කල්ලිය කියලා. ඒක කට්ටියක් ඒ දන්නේ නැති නිසා born again කල්ලිය කියලා ඔවුන් කරේ විවේචනය කළා. ඔබ දන්නවා මේ born again කියලා කියන්නේ කිතුමන්. ඇයි? මේ අයට උපාධි දෙකක් තිබෙනවා සේවන්ත සහෝදරයෝ. මැරෙන්න ඕනේ නැහැ. දැන් අපි දකින්න මිනිස්සු කියනවානේ නැවත උපදින්න ඕන නම් මැරෙන්න ඕනේ, වල්ලන්න ඕනේ. ඊට පස්සේ තමයි වෙනම කෙනෙක් විදිහට උපදින්නේ නැහැ. ක්‍රිස්තියානි තුල එහෙම ඉපදීමක් නැහැ. ඔබ මේ පොළොව තුලම ඔබ මාංශයට ඔබ නැරෙද්දී ඔබ ජේසුස් වහන්සේ වඩාගත් දවසේ ඔබ මාංශයේ කුරුසපත් කරද්දී ඔබගේ පාපය ගැන පසුතැවිලි වෙලා ඔබ ඇත්තටම ඔබගේ පාපය කියලා දීලා ඔබ ජේසුස් වහන්සේ තමයි ගැලුම් කරු කියලා ඔබ සිතින් අදහගෙන ඔබ මුඛේ ප්‍රකාශ කරලා උන්වහන්සේ මනෝගෙන් නැගිට්ටා කියලා ඔබ ගැලවෙනවා. ඔබ ගැලවෙනවා කියලා කියන අර්ථය ඔබ ආත්මේ උපදින. ඔබගේ ආත්මේ පුද්ගලයා සෙනෙහවන්ත සහෝදරයෝ උපදිනවා. ඔබ ආත්මේ ඉපදුනාට පස්සේ ඔබට දැනෙන්න ගන්නවා මේ මම ඉස්සර හිටපු කෙනා නෙවෙයි. ඔබ ඊට පස්සේ ඔබ යාඥා කරද්දී ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඔබ ගමන් කරද්දී ඔබ දකිනවා සෙනෙහවන්ත සහෝදරයෝ පුදුමනේ. ඒ පුදුම දේ කියලා කියන්නේ මේ ලෝකයේ තුල අබෙන්නා වූ දේවල් නොවේස් සෙනෙහවන්ත සහෝදරයෝ. අපි දකිනවා මේ ලෝකයේ තුල මිනිස්යාට පුදුම දේවල් තමයි ස්විප් එකක් අදන එක පුදුම දෙයක්. ඒවා පුදුම දේවල් නොවේස් සෙනෙහවන්ත සහෝදරයෝ. ඒවා අහඹු සිදුවීම්. ඒවට කියනවා අහඹු සිදුවීම්. ඒ කියන්නේ කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්. ඒවා නොවේ මේ බයිබලයේ කතා කරන පුදුම දේවල්. මේ පුදුම දේවල් කියලා කියන්නේ සෙනෙහවන්ත සහෝදරිය කිසිම ආකාරයකට වෙන්න බැරි දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරනවා. මොකක්ද උන්වහන්සේ ඔබට කියන්නේ? මහත් විපාකයක් ඇත්තව නුඹලාගේ නිසකකම නාරේ. මෙතන උන්වහන්සේ කතා කරනවා මහත් විපාකයක්. මේ විපාකයක් කියන්නේ rewards කියනවා වචනේ තමයි මේ සානතුල දෙන්නේ. නැත්නම් අපි හිතනවා මේ විපාකයක් කියලා කිව්වම අපිට මොකක් හරි අනතුරක්. මොකද මිනිස්සු කියනවා නුඹට විපාක හම්බ වෙනවා ඔබ මේ කරන දේවල් වලට. අපි මේ ලංකාවේ මිනිස්සු කියනවා. නමුත් මෙතන මේ ඉංග්‍රීසි පරිවර්තනය කියන්නේ rewards. reward කියන්නේ tag. ඒ කියන්නේ අපිව පුදුම කරන දෙයක්. සෙනෙහවන්ත සහෝදරයෝ දෙවියන් වහන්සේ ඔබ පුදුම කරන්නා වූ තනවාසේ. ඔබ උන්වහන්සේත් එක්ක ගමන් කරන් ඔබේ ලෝකයේ ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා ඔබ දුකින් සිටියා වූ ප්‍රශ්න කරදර ගැටලු ඉවරයක් නැති ජීවිතයක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ජේසුස් වහන්සේත් එක්ක ඔබ ගමන් කරන්ට
ඔබ තීරණයක් ගන්නවා. ස්වාමීන් වහන්සේ ඔබට දෙනවා ඇදහිල්ල. ඔබ ඊට පස්සේ මේ ඇදහිල්ලත් එක්ක ඔබ ක්‍රියා කරද්දී ඔබ දකිනවා බුදුමදේ. ඔබට පෙන්වන ස්වාමීන් වහන්සේගේ වචනේ චරිත දෙකක්. ඒ කියන්නේ අපි පළවෙනි අපි චරිතය බලමු මේක මේ චරිතේ කාන්තාව. මේ සායනවත් වැඩිපුර ඉන්න කාන්තාව. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ කාන්තාව පුරුෂයෝ කියලා කිසිම වෙනසක් නැහැ. ඇයි? පුත්‍රකමේ ආත්මය තමයි කාන්තාව තුළ පුරුෂයා තුළ ක්‍රියා කරන්නේ. අලුත් ගිවිසුම තුළ දෙවියන් වහන්සේගේ ආත්මයයි බලවත්. පුද්ගලයා නොවේ. මා බලවත් කරන්නා වූ තනන් වහන්සේ තුළ මට සියල්ල කරන්න පුළුවන්. පිලිප්පි 4:13. ඔක කියවන්න මේවා ගිහිල්ලා සුද්ධාත්ම වහන්සේ තමයි පුදුම දේ කරන්නේ. ඒ නිසා ඔබ බය වෙන්න එපා. ඔබනේ මේ පුදුම දේ කරන්නේ සුද්ධාත්ම වහන්සේ. ඔබ අසාගෙන ඉන්න දෙවියන් වහන්සේගේ ජීවිතයක් දවසේ පුදුම දේ කරනවා. නික්මියාම පොත දෙවන පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා ඔක කියවන්න. බලන්න. මෝසෙස්ගේ උපැන්නේ සහ යෞවන වයස. තවද ලෙවිගේ වංශයේ මිනිසෙක් ගොස් ලෙවිගේ දුව සාම පාවා ගත්තේ. ඒ ස්ත්‍රී ගර්භණීය පුත්‍රයෙකු වදා ඔහු ශෝභමාන දරුවෙකු බව දැක. ආමේ සෙනෙමස සහෝදරි ඔබ දන්නවද මේ කාලය මොකක්ද කියලා? මම ඔබට මේ දෙවෙනි පරිච්ඡේදයෙන් පටන් ගන්නකොට ඔබ මේකක ගැන හරිය දැනගන්න ඕනේ. ගන්න පළවෙනි පරිච්ඡේදය කියවන්න. දැන් මේක දේශනාවක් නිසා මම ඔබට මේ මුළු බයිබලයම කියවන්න යන්නේ නැහැ. ඔබ ගිහිල්ලා කියවන්න. මම ඔබට මේ යම් සාරාංශයක් ඔබට දෙන්න. මේ කාලේ ඔබ දන්නවද මේ ලෙවිගේ වංශයේ මිනිසෙක් ගොස් ලෙවිගේ දුවක් පාවා එකම කට්ටිය. දැන් ඔබ ක්‍රිස්තියානි නම් ක්‍රිස්තියානි කෙනෙක් ඔබ බලාපොරොත්තු වෙන ඒ වගේ දෙයක් තමයි මෙතන උනේ. ඇයි? එතකොට ගමන ලේසි. ඒතර ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ස්ථානයේදී අපි දකිනවා ලෙවිගේ වංශයේ මිනිසෙක් ගොස් ලෙවිගේ දුවක් පාවා ගත්තා. ඒ ස්ත්‍රී ගර්භණීව පුත්‍රයෙකු වදා ශෝභමාන දරුවෙක් බව දැක. මේ කාලය ඔබ දන්නවද මේ සෙනගගේ මේ ඊශ්‍රායල් සෙනගගේ දරුවන්ව මරණ කාලය. මේ පිරිමි දරුවන්ව ඉපදුනොත් මේ පාරාවෝ කිව්වා මරලා දාන්න. ඇයි? මේ අය බෝ වුණොත් හරි ප්‍රශ්නයක්. නමුත් ගෑනු දරුවෙක් නම් ජීවත් වෙන්න ඉඩ දෙන්නේ කියලා. නමුත් මෙතන ඉපදුනේ කවුද? පිරිමි දරුවෙක්. දැන් මෙවැනි කාලයක කවුරුත් විවාහ වුණේ නැහැ. ඒකයි මෙතන මේ විශේෂයෙන්ම වෙන්නන්නේ. නැත්තම් මේ මිනිස්යන්ට විවාහ වෙන්න කියලා කියන්න ඕනේ නැහැ. ඒක මිනිස්සු දන්නවනේ කාලයේදී ඒවල දෙවියන් වහන්සේ කියලා තිබෙන දේවල්. නමුත් අය මෙතන සුද්ධාත්ම වහන්සේ පෙන්නන්නේ මෙතන ලෙවිගේ වංශයේ පුද්ගලෙක් ගිහිලා ලෙවිගේ වංශයේ කාන්තාවක් විවාහ කරගත්තා කියලා. ඒ කියන්නේ මේ කාලේදී මිනිස්සු ඒව කරේ නැහැ. එයි මිනිස්සු දන්නවා මේ දරුවෝ මරනවා අපි විවාහ වෙලා. ඊට පස්සේ දරුවෝ හම්බුනාට පස්සේ අපේ දරුවව මරපුවම අපිට මොනතරම් දුකක්ද? ඔබ දන්නවද මේ අය ඒවා කරේ නැහැ. සෙනෙමත සහෝදරිය ඔබ මේ ලෝකයේ තුල ඔබ ජේසුස් වහන්සේ වඩාගත්තට පස්සේ ඔබ දැනගන්න මේ ලෝකයට එන්නා වාතාවරණය ඔබට බලපාන්නේ නැහැ. හැබැයි ඔබට තිබෙන්න ඕනේ ඇදහිලි. උන්වහන්සේ ඔබගේ බලාපොරොත්තු වෙන එක ඇදහිලි. ඇදහිල්ලට විතරයි මේ ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ. නැත්තම් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒකයි මේ උදෑසන ඔබට කතා කරන්නේ ඇදහිල්ල. අපි දකින්න ස්වාමීන් වහන්සේගේ වචන කියමු. එපිස පොත. අයවෙන පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියවන්න. 16. අයවෙන පරිච්ඡේදයේ 16 කියවන්න. ඔබ ස්වාමීන් වහන්සේගේ වචනේ අසාගෙන ඉන්න ඔබ එන්නේ වචනේ ගන්නට අසාවේ සුද්ධාත්ම වහන්සේ ඔබට කතා කරනවාමයි. ඇදහිල්ල නැමැති ඵලය අරගෙන ඉන්න. ඒ නපුරාගේ සියලු ගිනිහිල්ල නිවන්නට නුඹලාට පුළුවන් වුණා. ආමේන්. සෙනෙමත් සහෝදරය ඉස්සර යුද්ධයට යද්දී කඩු අරගෙන තමයි ගියේ. ඒ කාලේ තිබුණේ නැහැ මේ වෙපන් සේවාව තිබුණේ නැහැ. ඉතින් එතන අපි දකින්න පළියක්
අරගෙන යනවා. මේක පිටතල වලින් තමයි හදලා තිබෙන්නේ. මේකට කිසිම ගලක් කිසිම හෙල්ලයක් කිසිම දෙයක් බැලුවට වැඩක් නැහැ. ඒක ස්ලිප් වෙලා ඒක පැත්තකට යනවා. එතකොට මේ පවුල්තුමා මේ වෙලේ හිටිය ඔබ දන්නවද හිරගේ ගෙදර හිටියේ මේ පවුල්තුමා. හිරගේ ගෙදර හිටි මෙයා දැක්ක මේ රෝමන් සොල්දාදුවගේ ඇඳුම. මේ රෝමන් සොල්දාදුවා අතේ මේ පළිය තිබුණා. සුද්ධාත්ම වහන්සේ මේ පවුල්තුමාට කතා කරා. පවුල් මේක ලියන්න. පවුල්තුමා ලියුවසේ නේද සෝලි. සුද්ධාත්ම වහන්සේ මඟ පෙන්නුවේ. එහෙමයි මේ බයිබලයේ ලියුවේ. ඒ පවුල්තුමා කියනවා ඇදහිල්ලෙන් නැමැති පළිය ගන්න. ඔබ මේ 2022 වෙනි වර්ෂයේ ඔබ ජයග්‍රහී ගන්නට නම් ඔබ ගන්න ඕනේ ඇදහිල්ලෙන් නැමැති පළිය. ඔබ මේ පළිය ගත්තම මොකද වෙන්නේ? නපුරාගේ සියලුම ගිනිහෙල්ල. මේ ගිනිහෙල්ල කියලා කියන්නේ ඔබට එන ආර්ථික ගිනිහෙල්ල. ඔබට ඒ වලින් නැගිටින්න බෑ. ඔබ නැගිටින්න යන ආයතන ප්‍රශ්නයක් වෙනවා. ඔබ ණයක් ගන්නවා ව්‍යාපාර කරන්න කියලා ඔබ ව්‍යාපාර කරගෙන ඒක බංගලොත් ඔබ ආයෙ ණය වෙනවා. ඔබ හිතන්නේ වැඩි ණයකාරයෙක් බවට පත් වෙනවා. ඔබට මේ ගිනිහෙල්ල වලින් ඔබට ඒක දැල්වෙන්න බෑ. ඔබ මේ ඇදහිල්ල නැමැති පළිය ගන්නකම්. ඔබගේ ළමයාගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේවා තමයි මේ බයිබලයේ කතා කරන්නා වූ ගිනිහෙල්ල. මේවා මේ 2022 වෙනි වර්ෂයේ ඔබට ජය ගන්නට ඕනේ නම් ඔබ ගන්න ඕනේ මේ ඇදහිල්ල නැමැති පළිය. ඔබ දැක්කා නික්මව පොතේ එක කාන්තාවක් ගන්නවා සෙනෙමත් සහෝදරයෝ. මේ පළිය ගත්ත අය මේ කාන්තාව වුණාට පුදුම ශක්තිමත් කෙනෙක්. ඔබ දන්නවද මේ මෝසස් නිකන් නැගිටින්නේ මේ මෝසස් නිකන් ආවේ නැහැ. ඔබ හිතන්නේ ඔබේ දරුවෝ නිකන් ලොකු තැන් වලට යනවා කියලා තාත්තා අම්මා ඒ ඇදහිල්ල ගන්න ඕනේ. අපි දකින්න සින්දුවක් තිබුණා. ඒ සින්දුවේ කියනවා ඒ කකුලෝ කියනවලු පැටියට කෙලින් යන්න කියලා. නමුත් ඇදේටම යනවා. ඒ ප්‍රශ්නයක් තිබුණා. ඒ කකුලෝගේ අම්මා තාත්තා ගියේ ඇදේට. නමුත් ඔවුන් කිව්වට යන්න බැරි වුණා. ඒ දරුවා බැලුවේ දෙමෝපියන් දෙස. ඒ වගේ සේවන්ත සහෝදරයන් ඔබ ගත්තොත් ඇදහිල්ල මේ අවුරුද්දේ ඔබගේ දරුවෝ මොන පැත්තකට ගියා මේ ඇදහිල්ලට බලය තිබෙනවා සේවන්ත සහෝදරයන්. ඕනම දෙයක් වෙනස් කිරීමේ බලය. ඔබ මේක අල්ලගෙන සිටියෝ ඔබ දකින්නම සේවන්ත සහෝදරයෝ ඔබ දකින්නම ඒක වෙනස් වෙන්නේම නැහැ. අපි දකින්න මේ සාය තුළ මේ ස්ත්‍රිය බය වුණේ නැහැ. අනිත් අය කියන්නේ උගලට පිස්සුද මේ කාලේ විවාහ වෙන්නේ විවාහ වුණාම දරුවෝ හම්බ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පාරාව මරනවා. ඔබ කල්පනා කරන් දරුවෝ එක්ක සංගවාගෙන ඉන්න බෑ. රත්තරන් බඩුවක් නම් උතර පොළොව යටහරි දාගෙන ඉන්න පුළුවන්. දරුවෝ එක්ක සංගවන්න බෑ. ඇයි? දරුවෝ හැම වෙලේම අඬනවා. කෑ ගහනවා. කටවල් වැහුවත් ඊටත් වඩා හයියෙන් කෑ ගහනවා. ඕනකට වඩා නහය කට වැහුවොත් පොඩි කාලේ දරුවා මැරෙනවා. ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. නමුත් ඔබ දන්නවද මේ මවගේ තිබුණා විශේෂත්වය ඔබ අද දවසේ ගන්න ඕනේ සෙනෙවන්ත සහෝදරිය. මේ සුද්ධාත්ම වහන්සේ මේ මවගේ යම් විශේෂ කාරණාවන් පෙන්වනවා මේ ස්ථානය තුල. ඔබට මම පෙන්වන්න අය ගත්තා වූ මේ තීරණ බලදී සුද්ධාත්ම වහන්සේ ක්‍රියා කරන ආකාරය. අය මොකද කරන්නේ? බය වුණේ නැහැ. මේ ලෙවි මනුෂ්‍යත් එක්ක විවාහ වෙන්න. ඇය විවාහ වුණා. මොකද වුණේ? ඇයට පිරිමි දරුවෙක්ම හම්බුණා. ඇයට පිරිමි දරුවෙක්ම හම්බුණා. ඔබ දන්නවද? ඔබ ඇදහිල්ලට ඔබ තීරණයක් ගද්දී ඔබට ප්‍රශ්න එනවසේ නේද සහෝදරයෝ? ඔබට ප්‍රශ්න එන්නේ නැත්නම් වැඩක් නැහැ. මේ කිතුණු ගමන. එයි මේ ක්‍රිස්තියානි ගමන ඔබ ඉස්සරහට ගෙනියන්නේ ඔබට එන්නා වූ මේ ගැටලු ප්‍රශ්න. එයි දෙවියන් වහන්සේගේ දරුවන්ට යක්ෂ ප්‍රශ්න ගේදී බයිබලයේ සඳහන් කරන වහන්සේ සිනාසනවල වේදියා බලන.
උන්වහන්සේට hina යනවා සෙනෙමත් සහෝදරය. උන්වහන්සේගේ දරුවන්ට ප්‍රශ්න ගියයි උන්වහන්සේ දන්නවා මගේ දරුවෝ මේවා පරාජය කරගෙන ඉදිරියට ගමන් කරනවා. ඔබ දන්නවා මේ රාජාලි කියලා පක්ෂයක් ඉන්නවා. උන්වහන්සේ කෝ මගේ සෙනග රාජාලි වගේ. ඇයි උන්වහන්සේ කිව්වේ? එක ආකල්පයක් තිබෙනවා මේ රාජාලියට. මේ රාජාලියගේ ආකල්පය තමයි ඉහළට පියාඹන්නේ. ඔහුගේ හරිම ආසාව ඉර දක්වාම ගමන් කරන එක. ඔහු දන්නේම නැතුව පොළවේ ඉඳලා අඩි 30000 ඔහු ගමන් කරනවා එකම වේගෙන් අහසට. හැබැයි ඔබ දන්නවද මේ රාජාලියා ගමන් කරන්නේ මේ ඉහළටම මේ ආකාශයේ හරිම සෞම්‍යව තියෙදි නෙවෙයි. ඔව් එදාට වැඩිය ඉගෙනෙන්න එච්චර කැමැත්තක් නෑ. එදාට පියවන්නේ මයින්නු වට්ටිච්චෝ අපි දකින්න ගිරාව් ලිහිණියෝ එක එක ජාති කුරුල්ලෝ එදාට පියවන ඔස්සේම සහෝදරය. ඔහුගේ ආසාවෙන් පියවන්නේ එදාට කිසිම හුණඟ සරණේ හුණඟ කිසිම අමාරුවක් නෑ. එදාට සුනිසුණක් නෑ. එදාට වැස්ස නෑ. මේ අය හොඳට පියවන. එදාට රාජාලියා හත්තකට වෙලායි. නමුත් මේ රාජාලියා ඉහළට පියාඹන්න ගන්නේ දවස මොකද දන්නවද? මේ හුළඟ තදම වෙලාව ආකාශය මේ බලාපොරොත්තු ගොරවන වෙලාව වැස්ස තදම වෙලාව සුලිසුලම් වැඩිම වෙලාව තමයි මේ රාජාලියා තීරණයක් ගන්නෙ. මේ වෙලාව තමයි මට ඉහළට යන්න ඕන වෙලාව. එයි ඔබ දන්නවද මේ රාජාලියා එක උපක්‍රමයක් පාවිච්චි කරනවා ඉහළට යන්න. ඒකයි උන්වහන්සේ කිව්වේ මගේ සෙනඟ රාජාලි වගේ. ඔබ සෙනෙහවන්ත සහෝදරය දෙවියන් වහන්සේ මේ 2022 වෙනි වර්ෂයේ ඔබ නිකාම ගෙනියන්න යන්නේ නැහැ. ඔබට ඉන්නා මේ ප්‍රශ්න තුල ගැටලු තුල සුද්ධාත්ම වහන්සේ මොකද කරන්නේ? ඔබ ගෙනියනවා ඉහළට ඒවා උපයෝගී කරලා. මේ රාජාලියා මොකද කරන්නේ? මේ හුළඟ උපයෝගී කරලා තමයි ඉහළටම පියාඹන්න සෙනෙහවන්ත සහෝදරය. ඔබ රාජාලියේ උන්වහන්සේ කිව්වේ නෑ ඔබ ගිරවෙක් කියලා කිව්වේ නෑ. කොතනකවත්. උන්වහන්සේ කිව්වේ මගේ සෙනඟ රාජාලි වගේ. ඔබ කවමදාකවත් ඔබ පරහයට සිතන්න එපා. ඔබ සිතන්න මෙපා සෙනෙහවන්ත සහෝදරය. ඇයි? ජේසුස් වහන්සේගේ ලේවලින් ඔබ උන්වහන්සේ මිලදීලා අරගෙන ඔබ ඉහළම ස්ථානයේ තවලා තිබෙන්නේ. ඉහළම ස්ථානයේ උන්වහන්සේ ඔබ තවලා තිබෙන්නේ. ඔබට තවත් තැනක් නෑ. උන්වහන්සේට තබන්න. අපි දකිනවා මේ ස්ථානය තුල මේ සහෝදරයෝ මොකද කරන්නේ? මේ දරුවා ඉපදුනාට පස්සේ ඇඬුවේ අයියෝ ඇයි පිරිමිත් දරුවෙක් ඉපදුනේ? මට ගෑනු දරුවෙක් උපදින්න තිබුණා. දැන් තව ටික වෙලාවකින් මේ පාරව ඇවිල්ලා මරලා දායි. නෑසෙනවන්ත සහෝදරයෝ. ඇය ඔබ බලන්න ඇය මොකද කරේ? ඇය වදා ඔෂෝභමාන දරුවෙකු බව දැක ශෝභමාන දරුවෙක් බව දැක්කා. දැන් මේ වැරදි මේක පරිවර්තන වෙන්න සිංහල. මෙතන මේ කියන්නේ මේ ශෝභමාන මේ හරි ලස්සන සුදු හරි මේ hina වෙද්දී ලස්සන දැනද උන්වහන්සේ ඒවා බලන්න යන්නේ නැහැ. උන්වහන්සේ සාමුවෙල්ට කිව්වා සාමුවෙල් ළඟට අබිනාදාබ් ශම්මා එද්දී මේ සාමුවෙල් සිතුවා මෙයා තමයි රජ. ඇයි? මෙයා හරිම උසයි. මෙයාගේ උරහිස් හරිම පළල්. මෙයා ඇවිදිද්දි පපුව ඉස්සරහට දාගෙන ඇවිද්දි. මෙයා එද්දි මෙයා ඒ රාජ්‍යයේ සොල්දාදුවෙක්. මෙයා ඉන්නේ ඒ යුනිෆෝම් එක ඇඳගෙන. මේ සාමුවෙල් හිතුවා මෙයා තමයි රජ වෙන්න මේ දෙවියන් වහන්සේ ගෙනාවේ. දෙවියන් වහන්සේ සාමුවෙල් මිනිස්සු වරනවා වගේ බලන්න එපා. මිනිස්සු බලන්නේ පිට. නමුත් මම බලන්නේ හලෝ. උන්වහන්සේ බලන්නේ මේ මොහොතේ ඔබ තුළ තිබෙන ඇදහිල්ල මිසක් ඔබගේ උස, ඔබගේ මහත, ඔබ සුදුද, ඔබ කළුද, ඔබට හැකියාවක් නැද්ද, ඔබ වයසක කෙනෙක්ද, ඔබ තරුණයෙක් කෙනෙක්ද, ඔබ දරුණාංශය වැඩක් නැහැ. උන්වහන්සේ ආබ්‍රහාම කැණෙව්වේ අවුරුදු 75. ඔබ කල්පනා කරන්න මේ ලෝකයේ තුල මිනිස්සෙක් ජොබ් එකකට අවුරුදු 55න් පස්සේ ජොබ් එකකට කැඳවන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ මේ ඇදහිල්ලේ පියාවෙන්න කැඳවපු මිනිස්සයාව
කැඩුවේ අවුරුදු 75. ඇයි? උන්වහන්සේට ඔබගේ කිසිම දෙයක් වැඩක් නැහැ. ඔබව දෙවියන් වහන්සේගේ සරස්වත ගෙනියන්න. උන්වහන්සේට ඕනේ ඔබගේ ඇදහිල්ල විතරයි. මේ කාන්තාවගේ දැක්කේ උන්වහන්සේ ඇදහිල්ල. ඇයි? උන්වහන්සේ දැක්ක මේ ඔක්කොම මිනිස්සු විවාහ වෙන්නේ නැතුව ඔක්කොම අය භයේ වෙවුල ඉද්දි එක කාන්තාවක් නිර්භීතව විවාහ වුණා, ළමෙක් හම්බුණා, පිරිමි ළමෙක්. ඇය මොකුත් කළේ නැහැ. ඇය දැක්කේ ගාම සිටුවා ශෝභමාන දරුවෙක්. මොකද දනවද මේ පරිවර්තනයේ ග්‍රීක්. ඇය මේ දැක්කම සිටුවලු මෙයා තමයි මේ සෙනග. මේ මුල ආබ්‍රහම් දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නා. නුඹගේ සෙනග අවුරුදු 400ක් වහල් කමකට යනවා එක දේශයක. මම එතනදී මම ඒ සෙනග ඒ ජාතිය විනිශ්චය කරලා මම ඒ සෙනග කිරියෙන් පැනියෙන් උතුරායන දේශයට මම ගෙනියනවා. මේ අම්මා දැක්කේ ගාම සිටුවා මේ ඒ පුද්ගලයා තමයි මේ මගේ දරුවා. ඔබ දැනගන්න මෙතන සිතන්න බෑ වාතාවරණය. මේකට හරියට කෑමක් නෑ. මොකද මේ පාරාව මේගේ ශක්තිය වැඩි වෙන හින්දා කෑම ඔක්කොම නවත්තලා තිබුණා. බර වැඩ දීලා තිබුණා. දරුවන්ව මරන්න නියෝග කරලා තියෙද්දි මේ අම්මා ඒවා දිහා බැලුවේ නෑ. ඔබ මේ 2022 වෙනි වර්ෂයේ ඔබගේ ජොබ් එක දිහා බලන්න එපා. ඔබගේ ව්‍යාපාරය දිහා බලන්න එපා. ඔබගේ වාතාවරණය දිහා බලන්න එපා. ඔබ බලන්න මේ අම්මා වගේ දෙවියන් වහන්සේ දෙස. මේ අම්මා විශ්වාස කළේ මම සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දරුවෙක්. මාව එහෙම නවත්තන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ විශ්වාස කළා මගේ මුතුන් මිත්තෝ ආබ්‍රහම්, ඊසා, යාකෝබ් ඒ අයට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා, පොරොන්දු දුන්නා. එහෙනම් මගේ දරුවව විනාශ කරන්න බෑ. මගේ දරුවා තමයි මේ සෙනගව මේ දේශේ ගෙනියන්නේ. ඔබ දන්නවද මේක කවදාවත් සිතන්න බැරි වෙන්නම නැති තැනක ඇය විශ්වාස කළා. ඔබ දන්නවද මේ උදෑසන ජේසුස් වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ අන්න එවැනි ඇදහිල්ල. ඔබගේ කාර්යය තුළ ඔබට විශ්වාස කරන්නට බැහැ. නමුත් ඔබ විශ්වාස කරන්නට උන්වහන්සේ ඔබ විශ්වාස කරන්න. මම ඔබට පෙන්නන්නම් මේ කාන්තාව විශ්වාස කළාට පස්සේ මොකක්ද උනේ කියලා. අපි පළහැට කියෝ. තවත් සංගවා ගන්න නොහැකි වූ කාලෙකදී ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටුකා දරුවා හිතවා ගම් ඉවුරේ පංගස් අතරේ දැකුවා. ඔහුගේ සහෝදරිය ඔහුට කුමක් වන්නේද දැනගන්නා පිණිස දුරින් බලා සිටියා. පාරාවගේ දුව ගඟේ නාන්ට ආවා. ඈ සංග වූ තරුණියෝ ගම් ඉවුරේ ඇවිත් ඈ පංගස් අතරේ පෙට්ටිය තිබෙනවා දැක ඒක ගෙනෙන්න ඇගේ දාසිය ඇරියා. ඒක ඇරිය කල ඕතමෝ දරුවා දුටුවා. බලව බිලිඳ ඇඬුවේ. ඈ ඔහු කෙරෙහි අනුකම්පා කොට මොහු හෙබ්‍රේවන්ගේ දරුවෙකයි කිව්වේ. ආමේ සේවන්ත සහෝදරිය මොකද උනේ? අම්මා මාස 3ක් සංගවාගෙන හිටියා. ඔබ කල්පනා කරන්න ඇයිගේ කොච්චර ඇදහිල්ලක්ද? ඔබ හදන්නවනේ අසල්වාසී ගේකට දරුවෙක් ගෙනාවට පස්සේ හංගන්න බෑ. ඒ අය දන්නව ඇයි? කොයි වෙලේ අඬනවා, කෑ ගහනවා. ඒ ළමයිගේ ස්වභාවය. නමුත් මාස 3ක් යනකම් මේ නිවස ඉස්සරහින් ඒ විසරේ සොල්දාදු යනවා, අල්ලපු ගෙදර අය මිනිස්සුયો ඉන්නවා. නමුත් කිසි කෙනෙක් මේ හඬ ඇහුන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවා මෙතන මොකක් හරි සුපර් නැචරල් වෙන්න ඕනේ. නැත්තම් ඒක වෙන්න බෑ. ඔබ ඇදහිල්ලේ තීරණේ අරගෙන ඔබට තිබෙන සෙනෙහවන්ත සහෝදරිය මේ 2022 වෙනි වර්ෂයේ ඉදිරියට ගමන් කිරීම විතරයි. මේ මොසස්ගේ අම්මා ඇදහිල්ල ගත්තා, ඒ තීරණය ගත්තා. ඒ තීරණය කරා මම මොන දේ ආවත් මම අතාරින්නේ නැහැ. මම ඉදිරියට යනවා. මම යාචනා තුළ නිරාහාරය තුළ ඇදහිල්ල තුළ වචනේ කියවීම තුළ මම යනවා. මගේ කාර්යය උන්වහන්සේ තමයි බලාගන්නේ. මේ සහෝදරිය ගියේ දරුවව
කවර් කරන්න. දරුවගේ කටවහන්න ගියේ නෑ. දරුවට නින්දයට බෙහෙත් දෙන්න ගියේ නෑ. ඒක කරා නම් දරුවා මැරෙනවා. ඇය ඒ දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න ගියේ. ඔබ මේ 2023 වෙනි වර්ෂයේ ඔබගේ ශක්තියෙන් ඔබගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න. ඔබ වැටෙනවා සෙනෙමත් සහෝදර සහෝදරිය. ඔබ උන්වහන්සේගේ කාර්යය ඔබ කරන්න යන්න. උන්වහන්සේ මොකද කියන්නේ? ඔබගේ කාර්යය ඔබ කරන්න. දෙවියන් වහන්සේගේ කාර්යය දෙවියන් වහන්සේ කරන්න. ඔබට තිබෙන්නේ උන්වහන්සේව විශ්වාස කරලා ඇදහිල්ලෙන් උන්වහන්සේත් එක්ක ඉස්සරහට යන එකයි. යද්දී මොකද උනේ? මාස 3ක් දෙවියන් වහන්සේ වැහැවුවා. සම්පූර්ණම කම් මේ ඔක්කොම ඒ විසරේ සෙනගගේ සොල්දාදුවන්ගේ ඔක්කොමගෙම කම් වැහැවුවා. මේක නිකම් වෙන්නේ නෑ. මේක මේ ආත්මික තලයේ වෙන්නේ. ඔබ ඇදහිල්ලෙන් ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක ගමන් කරද්දී දෙවියන් වහන්සේ ඔබේ ආර්ථිකය වෙනස් කරන විදිය, ඔබගේ සෞඛ්‍ය වෙනස් කරන විදිය ස්වාමීන් වහන්සේ තුළ ඔබට තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඒව ඔබ කල්පනා කරන්න යන්නේ පස්සේ නේද සහෝදරයෝ. ඔබට කවමදාකවත් ඒව තේරෙන්නේ යන්නේ නැහැ. ඔබ ඒවා තේරුම් ගන්න උත්සාහ කළොත් ඔබ වැටෙනවා. ඔබට කවදාකවත් ස්වාමීන් වහන්සේගේ කාරණාවන් ඔබට තේරෙන්නේ නැහැ. ඉතින් අපි දකිනවා මොකද කලේ ඒ මාස 3කින් පස්සේ සුද්ධාත්ම වහන්සේට කතා කරා. දැන් මෙයාව යවන්න. එයම මොකද කරේ? ඒකන ඇදහිලි. ඒ පෙට්ටියක් අරගෙන පම් කීල් ගහුවා. මේ කීල් ගහුවේ ඒකට වතුරේ දාපුවම මේ කීල් වලින් වතුර එන්නේ නැහැ. ඊට පස්සේ දාලා ඒ පංගස් අස්සේ තියලා ඇයිගේ සහෝදරිට මීරියම්ට කිව්වා බලාගෙන ඉන්න. ඔබ බලන්න සුද්ධාත්මනස ඔබ ඇදහිල්ලෙන් අඩිය ගත්ති තමයි සුද්ධාත්මනස ක්‍රියා කරන්නේ. ඔබ කවදාකවත් කියන්න එපා ස්වාමීනි ඔබට කරන්න එවිට මම විශ්වාස කරනවා. ඔබට කරලා පෙන්නන්නකො. ඔබට කවදාකවත් දෙවියන් වහන්සේ වදාගෙන නෝවේ. ඔබට බය නැතුව අඩිය තියන්නම වෙනවා සෙනෙමත් සහෝදර සහෝදරිය. ජේසුස් වහන්සේ කිව්වා පේදුරු එන්ට උන්වහන්සේ වෙනම කිව්වේ. උන්වහන්සේ කිව්වේ පේදුරු බය වෙන්න එපා මම දැන් වතුර අයිස් කරලා තියෙන්නේ මේ පේනවනේ මම අඩිය තියන් ඉන්නවනේ ගිරියනේ ඔය උන්වහන්සේ වල මේ එක්ස්ප්ලেইন කරන්න යන්නේ උන්වහන්සේ කරන දේවල්. උන්වහන්සේට එහෙම කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේට ඕනේ උන්වහන්සේ වගේ දරුවෝ පිරිසක් උන්වහන්සේට ඕනේ මේ නිකන් මිනිස්යන්. උන්වහන්සේට ඕනේ ඇදහිල්ලේ අය. ඒ නිසා උන්වහන්සේ මොකද කිව්වේ? පේදුරු එන්න. පේදුරු අඩියට තියන්නේ. ඔබ තාම මුහුදේ කිව්වේ නෑ. පළවෙනි කතාවට මිනිස්සු මුහුද පිට පයින් ගියා. මොකක් හින්දාද? උන්වහන්සේ කිව්වා එන්න. මේ 2022 ඔබගේ හැම දෙයක්ම ඔබ ජය ගන්න යන්නේ මොකක් තුලින්ද? ඇදහිල්ලෙන් ඔබ ඇදහිල්ලෙන් ඔබ නිකන් හිතන මොකුත් වෙන්නේ නැහැ. ඒකට ඔබ ක්‍රියාවක් ඕනේ. ක්‍රියාව මොකක්ද? ඔබ ගමන් කරන්න ඕනේ. ඔබ ඉස්සරහට යන්න ඕනේ. ස්වාමීන් වහන්සේව විශ්වාස කරලා. මොකද උනේ? මේ පාරාවගේ දුවක් හිටියා. උන්වහන්සේ දන්නවා කරන්න ඕන දේ නොකරන්න ඕන දේ. ඔබ උන්වහන්සේට උපදෙස් දෙන්න යන්න එපා. ස්වාමීනි මගේ ප්‍රශ්නෙට මේ විදියට ඔබ උත්තර දෙන්න. ඒක ඔබට කරන්න අයිතියක් නෑ. ඇයි? උන්වහන්සේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දෙවියන් වහන්සේ අපි උන්වහන්සේට ඕඩර්ස් දෙන්න ඕනේ නෑ. උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ ටක් ගාලා පාරාවගේ දුවගේ ඔළුව කරකෙවුවා. අනිත් පැත්ත. මොකක්ද කරේ? මේ පාරාවගේ දුවට නාන්න නැද්ද ස්විමින් pool? මෙදා තිබුණ බලවත්ම රාජ්‍ය මේ ලංකාවේ සීගිරියට ගියාම ඒක උඩ pool එකක් වගේ තිබෙනවා. මෙච්චර මේ අපේ වගේ රටක රජුරුන්ගේ බහරයාවරු ඒ දරුවෝ ඒ pool වල නෑ. ඒතකොට මේ බලවත්ම රාජ්‍යයේ පාරාවගේ රාජ්‍ය තුල නැද්ද මේ pool එකක් මෙයාට නාන්න තියෙනවා. නමුත් මොකද උනේ? සුද්ධාත්ම වහන්සේ මේ ඔළුව කරකෙවුවා නේ. අද නුඹ යන්න ඕනේ.
නාන්න මේ ගඟේ නයි ගඟ කිඹුලෝ ඉන්නවා. ඒකයි පාරාව කිව්වේ ළමයිව අරගෙන දාන්න මේ ගඟ. මේ ගඟේ ඉන්නවා කිඹුලෝ. නමුත් මේ දුව මේවා දන්නවා. ඒ පාරාවගේ දුව ආවා මේ ගඟේ නාන්න. ඒ ආවෙන්නේ සෞදි. මේ අම්මගේ ඇදහිල්ල. ඔබ ඇදහිල්ල ගද්දි තමයි ඊළඟ තප්පරේ තමයි ඔබ දකින්නේ හාස්කම්. ඔබ ඒ තප්පරේ ගන්න නැතුව ඔබ දකින්නේ නැහැ. ඒක දවසක් මම මගේ සේවය කරන කාලේ මම ඇදහිල්ලෙන් තමයි සේවය කරේ. ඒක ඔක්කොම දන්නවා. ඇදහිල්ලෙන් සේවය කරාදී මගේ ඒ චර්ච් එකේ යම් දීවනාවක් දුන්නා. රුපියල් 10000ක වගේ දීවනාවක් දුන්නා. ඊවලේ දීවනාව දුන්නාම මම හිටපු නිවසේම රුපියල් 5000 කුලි ගෙවන්න ඕනේ. ලයිට් එක වතුර බිල් ගෙවන්න ඕනේ. මාසයක් යන්න ඕනේ තෙල් ගන්න. ඒක මගේ ඔළුවේ කරනවා මේක කරන්න බෑ. ඒ හින්දා මම කවදාකවත් මට ලැබෙන ඒ වගේ මම ප්ලෑන් කරේ නෑ. අම්බෙච්චනේ ඒ වෙලේ ඩාක්ටර් දිව්‍යඥානස කිව්ව දේ කරා ඉස්සරහට මම ගියා. ඒ හින්දා මට මේ කරන දේශනාව මම අත්දැකලා තිබෙනවා. ඊට පස්සේ මේ 10000 දුන්නාම මම ඒකෙන් 2000 අයින් කරා දිව්‍යඥානසට. ඒකේ දැම්ම තව 8000ක් තිබුණා. 8000 ඉදී අපේ චර්ච් එකේ ක්‍රිස්ටන් එකක් තිබෙනවා. හැම අවුරුද්දකට දෙපාරක් තිබෙනවා. මේ ක්‍රිස්ටන් එකට මම හිතන්නේ ඒක වැඩ කරද්දි ඒකට ඒ මුදල් එකතු කරනවා. ඒ ක්‍රිස්ටන් එකට ඒ මුදල් අවශ්‍ය නිසා ඉතින් අපි කරන්නේ ඒක දෙනවා. එදා ඒක මට ඉතර ප්‍රශ්නයක් නෑ. මොකද මම ඉතරම රැකියාව කරපු නිසා ඊටන්නේ. නමුත් එදා දැන් මේකට මුදල් එකතු කරාදී සුද්ධාත්ම වහන්සේ කිව්වා ඕකට දාන්න. ඊට පස්සේ මම ඒකට දාන්න රුපියල් 3000 අරගෙන මම සිතාගෙන මම යද්දි දෙවියන් වහන්සේ 8000ම දාන්න. ඔබ දන්නවද මට තේරුනේ නෑ මොකක්ද මේ කියලා. ඊට පස්සේ මම දැම්මේ මම ආය පස්සට ආවා. එයිම කල්පනා කරා. දැන් මේ ඔක්කොම දැම්මොත් මොකද එදා මම ඒටි අන්තිම පෙට්‍රල් ටික තමයි ඒ චර්ච් එකේ නැවතුණා බයික් එක. දැන් යන්නත් තේරෙන්නේ. ඔබ මෙතන දෙවියන් වහන්සේ කිව්වා දාන්න මේ. ඔබ තරම් තේරුනේ නෑ. එතකොට මම ඇවිල්ලා සුරංගට කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා නෑ ඕක දෙවියන් වහන්සේගෙන් වෙන්න බෑ. ඇයි? මෙතන යන්න තේරෙන්නේ නෑ. කුලි 5000 දෙන්න ඕනේ. මාසයක් යන්න ඕනේ. මේක චර්ච් එකෙන් දුන්නේ ඔයාට මේ මාසේ කොහොම හරි යන්න මේක වෙන්න බෑ. ඊට පස්සේ මම දැනගත්තා දැන් ඔබ මේක සුරංගට කියලා තේරුම් කරන්න බෑ. ඊට පස්සේ මම කල්පනා කරේ මට දෙවනස්කුවා ගිහිලා දාන්න. ඔබ දන්නවද මම ගිහිලා ලොකු වැල්යුවේ ඒක කරා. ඒක කරලා අඩි 2-3 යාම එක සහෝදරයෙක් ඇවිල්ලා එන්විලොප් එකක් දුන්නා. ඒකේ රුපියල් 1000ක් තිබුණා. ඒක ගහගෙන මම පෙට්‍රල් ගහගෙන ගෙදර ආවා. ඔබ දන්නවද ඒ මාසේ මට 34200ක් දෙවියන් වහන්සේ දුන්නා. කවදාකවත් මගේ සේවෙදී මම නිකන් ඒ කලාවේ ට්‍රේනින් කාලේ එච්චර ගන්න මට හම්බෙලා නැහැ. එයි ඔබ දන්නවද අපි ඒ ඇදහිල්ල දැන් සුද්ධාත්මනාස කිව්වනේ. ඒක වෙනයි තේරෙන්නේ නැහැ. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ ඇදහිල්ලට විතරයි. උන්වහන්සේ වෙන දෙයක් අපේ බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේට ඕනේ ස්වාමීනි මට 34000 පෙන්නන්නකො එවිට මම 8000ක් දාන්න. උන්වහන්සේට එවැනි දුරුවම වැඩක් නැහැ. උන්වහන්සේ ඒක මවකට කතා කරේ මගේ සාක්ෂියක්. ඒක මුදල් වගේම ඔබගේ ජීවිතය තුළ ගන්නා අනිත් තීරණ වලදී උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබ ඇදහිල්ලේ කරන්නා වූ දේ කරද්දී ස්වාමීන් වහන්සේ බලවත් දේ කරනවා. අපි කියමු පළහැට එවිට ඔහුගේ සහෝදරී පාරාවගේ දුවට කතා කරනවා. ඔබ උදෙසා දරුවාට කිරි දෙන පිණිස මා ගොස් හෙබ්‍රේය ස්ත්‍රීන්ගෙන් කිරිමාවක් ඇඳවාගෙන එන්නද ඇසුවා. පාරාවගේ දුවද ඵලයන් නැහැ යට කීවා.
එවිට තරුණී ගොස් දරුවාගේ මව කැඳවාගෙන ආවා. පාරාවගේ දුව මේ දරුවාගෙන මා උදෙසා කිරි දීපන්. මම නුඹට කුලී දෙන්නේ මේ කිව්වා. ආමේන්. අසිරේවන්ත සහෝදරිය ඔබ දැනගන්න ඔබට විරුද්ධව ඇවිල්ලා තිබෙන ප්‍රශ්න පිළිපස්සෙන් කවුරුත් නෙවෙයි යක්ෂයාගේ සාතන්. යක්ෂ බල ඔබට ආර්ථික ජය ගන්න බැරිද හැම වෙලේම කණ්ඩක් නැති ප්‍රශ්න ඔබ දැනගන්න ඒ පිළිපස්සෙන් යක්ෂයා. නමුත් යක්ෂයා මෝඩයා. ඔබ ඇදහිල්ලේ ක්‍රියා කරද්දී තමයි ඒ යක්ෂයාම ඔබට ගේන්නව ප්‍රශ්නයම දෙවියන් වහන්සේ කරකවනවා අනිත් පැත්තට. මේ අම්මාගේ ඔබ කල්පනා කරන්න මාස 3කදී ළමෙක්ව වෙන්නීම මොන තරම් දුකක්ද. මෙතන ඉන්නවා අම්මලා. එයාගෙන් ඇහුවොත් ඒ අය කියයි. නමුත් මේ අම්මා මේක කරේ කලකිරලා නෙවෙයි සේවන සවල. අයියෝ මේ ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැහැ මේ වගේ ප්‍රශ්නයකටයි දැම්මේ මොන තරම් දුකක්ද. මගේ දරුවා මාස 3යි කිරි දුන්නේ. ડોක්ටර්ස්ලා කියනවා අවුරුද්දක්වත් කිරි දෙන්න කියලා. නමුත් අනේ මොකද මේ දරුවා මේ ගඟේ තියෙනවා කිඹුලෙක්. මේවා මේ අම්මා කල්පනා කරේ නැහැ. මේ අම්මා කල්පනා කරේ මෙච්චරයි. මම ඇදහිල්ලෙන් ක්‍රියා කරද්දී සුද්ධාත්ම වහන්සේ පුදුම දේ කරනවා. සුද්ධාත්ම වහන්සේ මේ දරුවව නැවත මා ළඟට ගේනවාමයි. මේ ඇදහිල්ලත් එක්ක ක්‍රියා කරද්දී සේවන්ත සහෝදරිය මොකද උනේ? මේ පාරාවගේ දුවල දන්නේ නැද්ද මේ හේබ්‍රෙව් පිළිමි ළමයිව මගේ තාත්තා මරන්න නියම කරලා තියෙන්නේ කියලා? මේ පාරාවගේ දුව අරපු ගමම දැක්කම යා හේබ්‍රෙව් දරුවෙක් කියලා. මොකද උනේ? සුද්ධාත්ම වහන්සේ පාරාවගේ දුවගේ හදවත පෙරපෙව්වා. මෙයාව දරුකමට අරගෙන හදාගන්න. උන්වහන්සේ අනකලොත් කාර්ය නොකරේ නුවා. ඔබගේ ප්‍රශ්නය උදෙසා මිනිසයන්ට කතා කරද්දී දෙවියන් වහන්සේට කරන්න දෙයක් නැහැ. සෙනෙවන්ත සහෝදරිය ඔබ ඇදහිල්ල ලැබුවොත් ස්වාමීන් වහන්සේ ඒ තුල ක්‍රියා කරනවාමයි. ඔබගේ ඉල්ලන්නේ උන්වහන්සේ මේ අවුරුද්දේ ඒ ප්‍රයිස් එක ඉල්ලනවා. මේ ප්‍රයිස් මුදල් දෙවි. ඒ උන්වහන්සේට වැඩක් නේ. උන්වහන්සේ කාට මම දාපු 8000 වැඩක් නේ සේවන්ත සහෝදරිය. උන්වහන්සේ කියන රත්තරන් මාගේ රිදි මාගේ. උන්වහන්සේට ඕනේ ඔබ දැක්කම 8,034,200ක් ආවා. උන්වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේ බැලුවේ මාව ටෙස්ට් කළා. හදවත හાર્ට් එක විතර උන්වහන්සේ බලන්නේ. මේ ස්ථානයේ උන්වහන්සේ මේ අම්මගේ බැලුවේ හදවත ඒ ඇදහිල්ල. බලද්දී මොකද උනේ? උන්වහන්සේ ක්‍රියා කළා. උන්වහන්සේ පාරාව මේ නාන තටාක තියෙන මේ දුවව එව්වා. ඒ ගඟට ගඟ ළඟදී ඒ පෙට්ටිය ලස්සනට පාවෙලා ඇය ළඟටම ආවා. මේ පිළිපස්ස ඔක්කොම ඉන්නේ කවුද? සුද්ධාත්ම වහන්සේ. එහෙනම් ඔබගේ ජීවිතේ සුද්ධාත්ම වහන්සේ තමයි මේ වසර සඵල කරන්නේ, ආශිර්වාද කරන්නේ. මොකද උනේ? තග්ගාල මීරියම් පැනපු ගාම ඇහුවා පාරාවගේ දුවගෙන් මම ඔබට කිරි දෙන මාක් ගේන්න. ඇය කිව්වා ගේන්න හේබ්‍රෙව් මම. ඔබ දන්නවද? මේ හේබ්‍රෙව් මම තමයි මේ මොසස්ගේ අම්මා. මොසස්ගේ අම්මාට මේ පාරාවගේ දුව කිව්වේ නෑ ඔයා කිරි දීලා යන්න ගෙදරට නෑ. මේ දරුවව ආයෙ දුන්නා මොසස්ගේ අම්මාටම. දීලා කිව්වා ඔබ කිරි දීලා මෙයා ලොකු වෙනකම් හදන්න හදලා මට ගෙනල්ලා දෙන්න. ඊට පස්සේ මගේ දරුවට මම මෙයාව හදා ගන්නවා. මෙයාට කිරි දෙනවට මම නුඹට කුලි දෙනවා. ඔබ හිතුවද මේ රුපියල් 200ක් 300ක් මාසෙට දුන්නා කියලා? රජ කෙනෙක්ගේ දුවේ දෙන කුලිය ඔබට සිතා ගන්න බෑ. මේ මොසස්ගේ අම්මාගේ ඇදහිල්ල නිසා මේ මොසස්ගේ අම්මා පුදුම ජීවිතයකට ඇතුළත් වුණා. ඇයිද මේ ඔක්කොම බහලුන්ට ඊශ්‍රායල් දෙවියන් වහන්සේගේ දන්නා සෙනග දුකින් කණ්ඩායම් නැතුව කුටිකකා ඉන්න කාලේ මොසස්ගේ අම්මා රැජිනක් වගේ ජීවත් වුණා. ඇයගේ දරුවාට කිරි දුන්නා. ඇයගේ දරුවාව ඇය දෙවියන් වහන්සේ තුල ගොඩ නැගුවා. ඇය කිව්වා මොසස්
නුඹ දෙවියන් වහන්සේ තමයි කියනවා. ඔබ දන්නවද මෝසස් නැතුව නිකන් ගියේ නෑ මේ සෙනගොත් ගලව ගන්න. මේ පිටිපස්සේ ඉන්නේ කවුද? අම්මයි. මේ යක්ෂයා හරිම මෝඩයා. අන්තිමට මේ අම්මට තමාගේම කිරි තමාගේම දරුවාට දෙනවට අන්තිමට මුදල්කුත් රජයෙන් ගෙවසෙනවන සහෝදරයෝ. ඔබට කවදාකවත් එවැනි මුදල් ගෙවන්නේ නැහැ රජේ. අම්මා කෙනෙක් දරුවෙට කිරි දුන්නාට ඔබට කවුරු මුදල් ගෙවන්නේ නැහැ. නමුත් හිස්ට්‍රියේ පළවෙනි පාර දෙවියන් වහන්සේ මේ අම්මාගේ ඇදහිල්ල නිසා මොකද කළේ? මේ අම්මට මුදල් පවා දුන්නා. මේ දරුවව නැති වෙන්නේ නැහැ මේ අම්මට. ඇයි? මේ ඇදහිල්ල සෙනෙවන සහෝදරයෝ. මේ ඇදහිල්ල තමයි උන්වහන්සේ ඔබගෙන් ඉන්න. ස්වාමීන් වහන්සේ ඔබගෙන් වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ සෙනෙවන සහෝදරයෝ. මේ 2022 වෙනි වර්ෂයේ උන්වහන්සේ ඉල්ලන්නේ ඔබගෙන් ඇදහිල්ල. ඒක මිනිස්සෙක්ට මේක සත්‍යයි. මේ නයිජීරියාවේ කුෂල්ට් එකක් කරන්න ආසාවක් තිබුණා. මෙයාගේම රයින්හාඩ් බොන්කි. මෙයා වෙන රටවල ලක්ෂ ගණන් වලට සුභාරංචි රැස්වීම් කරනවා. මොකද මෙයාගේ කෝලින් එක ඉවැන්ජලිස්ට්. මෙයා මෙහෙම කරද්දී දවසක් මෙයා ෂෙරටන් හොටෙල් එකට ගිය වෙලේ ඒ ස්ථානයට ඇවිල්ලා හිටියා මේ නයිජීරියාවේ මේ විරුද්ධ පක්ෂයේ ඉන්නවා. ඉදිරියේදී ජනාධිපතිවරයාට ඉල්ලන්න ඉන්නවා. මේ කෙනා එදා හිටියා. මේ කෙනාගේ කෙනෙක් ඇවිල්ලා කිව්වා අනේ මේ අපේ ඇමතිතුමාට ඇවිල්ලා යාච්චා කරනවා. ඊට පස්සේ මේ රයින්හාඩ් බොන්කේ යාච්චා කරන්න ගියා. මේ රයින්හාඩ් බොන්කේ මෙයාට යාච්චා කරා. ස්වාමීන් වහන්සේ දුර යාච්චා කරා. ඊට පස්සේ මොකද උනේ? මේ රයින්හාඩ් බොන්කේ දන්නේ නැහැ. කාලයක් යද්දී මෙයා ඒ නයිජීරියාව ප්‍රෙසිඩන්ට් බවට පත් වුණා. ඊට පස්සේ දවසක් මේ රයින්හාඩ් බොන්කේට මෙයා කතා කරා. කිව්වා රයින්හාඩ් බොන්කේ ඇයි ඔයා අපේ රටේ ඇවිල්ලා මෙවැනි එලිමාන් රැස්වීම් කියන්නේ? ඇයි ඔයා වෙන රටවල අප්‍රිකානු රටවල තියෙනවා? ඊට පස්සේ මේ රයින්හාඩ් බොන්කේ කිව්වා මම 10 පාරක් ඇප්ලයි කරා. ඕගොල්ලන්ගේ එම්බසි එක මාගේ වීසා රිජෙක්ට් කරා. ඇයි? මේ රයින්හාඩ් බොන්කේ ඇවිල්ලා දේශනා කරනවා මිනිස්සු ගැලවෙනවා. ජේසුස් වහන්සේ වදා ගන්නවා. ඒ නිසා නවත්තලා තිබුණා. ඊට පස්සේ මේ රයින්හාඩ් බොන්කේට මේ ප්‍රෙසිඩන්ට් කිව්වා ඔයා තව පාරක් ඇප්ලයි කරා. මේ පාර ගන්න හම්බ වෙනවා කියලා. ඊට පස්සේ මෙයා ඇප්ලයි කරා. ඒ වගේම ආය රිජෙක්ට් වුණා. ඊට පස්සේ කාලෙකින් ආය මෙයා කෝල් කරලා ඇහුවා ඇයි රයින්හාඩ් බොන්කේ මොකද උනේ? රයින්හාඩ් බොන්කේ කිව්වා බෙදා පාරක් රිජෙක්ට් වුණා. ඊට පස්සේ මේ ප්‍රෙසිඩන්ට් කිව්වා ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කුෂල්ට් එක මම ඕගනයිස් කරන්නම් මේ ඔක්කොම. ඔයාට මම මගේ ප්‍රයිවට් ජෙට් එක එවන ඔයා ඉන්න තැනට. ඔයා ඒකේ නැගලා ඉන්න. ඔයාට කිසිම වීසා එකක් ඕනේ නැහැ. ඔබ දන්නවද මේ ඔබ මිනිස්සයා කිසිම වීසා එකක් පාස්පෝර්ට් එකක් නැතුව එදා මේ රටට ගිහිල්ලා මේ කුෂල්ට් එක කරා. මොකක්ද? ඇදහිල්ල සෙනෙවන සහෝදරයෝ. උන්වහන්සේ ඔබෙන් බලන්නේ නැහැ වෙන කිසිම දෙයක්. ඔබ අත්හරින, ඔබ කලකිරින, ඔබ මුමුණන, දොස් කියන, ඔබ කිදුවෙක් නම් ඔබ මේ අවුරුද්දේ ඔබ මොකුත් දකින්න යන්නේ නැහැ. නමුත් ඔබ සුද්ධාත්ම වහන්සේත් එක්ක ඔබ සම්බන්ධකමක් තුළ, යාඥාව තුළ, නිරාහාරය තුළ, ඇදහිල්ල තුළ, වචනය කියවීම තුළ ඔබ මේ අවුරුද්ද තුළ ස්වාමීන් වහන්සේත් එක්ක ඔබ ගමන් කරන කිදුවෙක් නම් ඔබ දකින්නවාමයි ස්වාමීන් වහන්සේගේ බලය.